හොඳයි අපි අද ධම් කරුණු කීපයක් ලැබිලා තියෙනවා ප්‍රශ්න කීපයක්. එකින් එක විග්‍රහ කරලා අර්ථය වටහා ගන්න බලාපොරොත්තු වෙමු. මේ අතර එක ප්‍රශ්නයක් තියෙනවා මේ ලෞකික ආනාපාන සති භාවනාව වැඩිවීමෙන් චතුර්ථ ධානයේට ධාන වැඩි ඇතනම් ඒ ආර්ය ධානයේකට හරවා ගන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නයක් අහනවා. මේකෙන් දැනගන්න ඕන කාරණයක් තියෙනවා මේ චතුර්ථ ධානයේට වැඩිලා තියෙනවා කියනකොට දැන් මේ විවිධාකාර ධාන වට්ටම් පෙන්නලා තියෙනවා වෙන්නේ. දැන් මේ චතුර්ථ ධානය කිය උඹ දෙනේගේ මගේ ධානය මොකද්ද කියලා විග්‍රහ කරලා අහනකොට එයා පෙන්නනවා යාර ධාන ක්‍රමයක් පෙන්නලා තියෙනවා. ආනාපාන සති භාවනාව කියලා හුස්ම ගැනීමයි ඇරීමයි කරගෙන යනකොට නාහයගේ හිත දියාගෙන ඉන්නකොට නාහයගේ හිරි ඇట్లా වාගේ දඟල නලියන ගතියක් එනවා. මේ තමයි ප්‍රථම ධානය. ඊට පස්සේ ඉන්නකොට ඇස් මට්ටමේදී නාහය ළඟ ඒ වගේ සද මේ හිරි වැටීමක් වාගේ මතුවලා හිටන් නලියන ගතියක් මතුවලා එහෙම එකක් එනවා. ඒක තමයි ද්විතීය ධානය. ඊට පස්සේ නලල ළඟ හිරි වැටලා හිටන් එහෙම මේ ගතියක් එනවා. අද විරායින ගතිය. ඒක තමයි චතුර්ථ ධානය. අනික හිස් මුදුනේ හරියට හිරි වැටලා හිටන් හිස් මුදුනේ හරියට දැනෙනවා. මෙයන් අමුතු සුවයක් එක්කලා දැනෙන ගති ලක්ෂණයක් එනවා. ඒක තමයි චතුර්ථ ධානය කියලා. මෙහෙම ධාන ක්‍රමයක් තියා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් නම් ඒ පලාතරවත් නෑ ඒක. එහෙම කතාවක් ආචාර්යවාදයක් වශයෙන් එක්තරා මේ යම් කිසි සංවිධානාත්මකව පෙන්නනවා කියනවා. ඉතින් ඔය ආනාපාන සතියෙන් චතුර්ථ ධානයේ වැඩනා කිව්වොත් ඕකද ගන්නෙ. දැන් මොකද වරේ හුඟක් වෙලා තියෙන්නේ හුඟ දෙනෙක් ඔය වචනේ කිව්වහම ඒ ධානය විග්‍රහ කරන්න නිසා විග්‍රහ කරන්නේ ඔය විදිහට. කියාදී යතිනේ කොහොමයි කියලා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ප්‍රථම ධානයේ ස්වභාවයවත් ඒ චතුර්ථ ධානයේ නෑ. ඒ යාතින් කියන චතුර්ථ ධානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රථම ධානයේ ස්වභාවයවත් නෑ. මේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රථම ධානයේට මුළු ශරීරය තුලම අංගපසංග සියලු තැන එකම තැනක්වත් අඩුවක් නැතුව ධාන සුවයෙන් පිරීලා ඉදිරියට යනවා. ධාන ප්‍රීතියෙන් ධාන සුඛයෙන් මුළු ශරීරය වහ ගන්නවා. ශරීරයේ අංගපසංග අතරේ ඒ ධාන සුවේ නොගිය නොහිටිය කිසිම තැනක් දැනෙන්නේ නැහැ හැමතැනම පිරීලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. අද වගේ සබන් කැට අරගෙන නෑවේ නෑ ඒ කාලේ. ඒ කාලේ නානේ කොකුම් පොතු, සුදු හඳුන් පොතු, නැන කුඩු මොනවා හරි වගේ දේවල්, මැටි ගොම මේම දේවල් අරගෙන ඒකට අඹරලා හදා ගන්නවා අපි මිරිස් අඹරලා ගන්න ගුලි වායි ගුලියක්. වාදනයකට දාලා වතුර දාලා කුඩු දාලා අඹරලා මොවලටකින් හරි මොනෙන් හරි එක අඹරලා ගුලියක් හදා ගන්නවා තුනියට. කියුම් වෙන්න කුඩු කරලා. වතුර දදා තමයි මේක මේ අඹරන්නේ. මෙහෙම ඇඹරුවාට පස්සේ මොකද කරන්නේ? අඹරලා ඉවරලා නැත්නම් ඒ ගුලිය පැත්තකින් තිබ්බහම ඒ ගුලියේ තෙත නැති එකම තැනක් තියනවාද කියලා අහනවා. ඒ ගුලියේ තැනක් එක තැනක් නැතුව හැමතැනම තෙත් වෙලා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උපමාදිය දෙන අන්නේ ගුලිය තෙත් වුණා වාගේ. මේ ප්‍රථම ධානයේටපත් වුණාම මේ ශාරීරික අංගපසංග එක තැනක්වත් නැතුව හැම තැනක්ම සාමුලින් පිළිලා ඒ ධානා සුවේ තෙත් වෙනවා. දැන් නාහයක නලියන එක දෙකයි. නාහයක නලියාවට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුළු ශාරීරික අංගපසංග එකක් නෑර හිතේ පටන් ගෙන දෙපතුලට යනකම්. ස්පර්ශය දැනෙන හැමේ පටන් ගෙන මුළු ඇඟ හැමතැනම ධානා සුවේන් පිළිලා ඉතිරිය නොගිය එකම තැනක්වත් නෑ මේ ප්‍රථම ධානයේ දැනෙන්නේ මෙහෙමයි කියේ. උපමාවකුත් එක දේශනා කරා. දැන් එහා ඒ කියන උපමා පරිදි ඒ කියන ධානා සුවය. ඔය ප්‍රථම ධානය නෙමෙයි ඔය කියන ඉස්මුද්‍රේ හිරි වැටලා වගේ දැන් චතුර්ථ ධානයවත් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු ක්‍රමයක් ඇයි අපි කියන්නේ? එහෙම ක්‍රමයක් තියෙද්දි. එහෙම ධානයක් ඒකාන්තයෙන් තියෙද්දි අත්දකින්න පුළුවන්කම තියෙද්දි. ඒ ක්‍රමයේ ඉන්නේ නැත්නම් අනිත් ක්‍රමයක් කොහොමද බුදුරජාණන් වහන්සේ අනුමත කරපු දෙන්නපු මේ ධානය කියලා අපි නිගමනය කරා. ද්විතීය ධානයට ඇති වුණාට පස්සේ ඇති වෙන වෙනසක් කියනවා. හරියට මහ වැහි කාලයක වැස්සක් වැහැලා හැමතැනම දියවුල්පත් මතුවෙලා යම් කිසි පොකුණා කට මට්ටමට වශයෙන් පිරෙනවා. ඊට පස්සේ වැස්ස පාවෙනා වැහි බිඳුවක් පොළොවේ බාහිරින් වැටෙන්නේ නැහැ. හැබැයි අර උල්පත් හැදිච්ච නිසා අර කට මට්ටමට පිරලා තියෙන වතුර එහෙමම පවතිනවා වැස්සේ නැතුව. වැහි වතුරෙන් පිරෙන්නේ නැහැ.
වැහි වතුර පැත්තකවත් නැහැ. හැබැයි අභ්‍යන්තරයෙන් ගන්න උල්පත් නිසා අර වැවට නැන්න අරගෙන පොකුණට වතුර එනවා පේන්නේ නැහැ, වතුර අඩු වෙන්නේ නැහැ. කට මට්ටමට පිරලා පවතිනවා. එහෙම අවස්ථාවක් දකින්නවා. මෙන්න මේ වගේ ද්විතිය ධානයට පත්වෙච්ච කෙනාගේ ප්‍රීති සුඛේ මුළු ශරීරය පුරවාගෙන තියෙනවා. විදෙන් විදේ සිහි කර කර නගන දෙයක් නැහැ. සිතිවිලි නගනගා කර්මස්ථානේ සිහි කර කර ඒ ප්‍රීතිය ඔප්නංගන්න දෙයක් නැහැ. සුඛේ ඔප්නංගිලාම ප්‍රීතිය ඔප්නංගිලා හිටිනවා. එකම සිතිවිල්ලක්වත් නැතුව. කිසිම සිතිවිල්ලක් නැතුව ඉන්න පුළුවන් ඒ ධානය සුවේට සමානයි. ඒ ධානය සුවේ මුළු ශරීරයේ පිටලා ඉතිලා පූර්ණ වෙලා පවතිනවා. මෙන්න මෙහෙම ද්විතිය ධානය දැනෙනවා. තෘතිය ධානයේදී බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. නිලුම් පොහොට්ටුවක්, මානෙල් පොහොට්ටුවක්, ඕලු පොහොට්ටුවක් වැනි පොහොට්ටුවක් වතුරේ මැදක් ඇදිලා තියෙනවා. වතුර උඩට ඇදිලා නැහැ තාම පොහොට්ටුව. මෙන්න මේ වතුර මැදක් ඇදිලා තියෙන පොහොට්ටුව ඇතුළේ ඔක්කොම ජලයෙන් තෙත් වෙලා. උඩ යටවත් හැමතැනම ජලයෙන් ආවරණය කරගෙන තියෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ තෘතිය ධානයට ආපු කෙනාගේ සුවේ මුළු ශරීරය තුලත් ගිහිල්ලා. ශරීරයේ වටා ස්පර්ශ කරමින් උඩ යටවට හැමතැනම වැහිලා හිටිනවා. මෙන්න මෙහෙම ස්වභාවයකින් දැනෙනවා කියන්නේ. ඒ තෘතිය ධානය. ඉතින් එහෙම දැනුණා මේක තෘතිය ධානය ලැබිලා තියෙන බවට සාක්ෂියයි. චතුර්ථ ධානයට පැමිණෙන කෙනාට මුළු ශරීරයේම සුදු රෙද්දකින් අඟපසක එකක්වත් නොපෙනෙන්න වැහුවා. එකම සුදු පිටක් හැටියට පේනවා මිසක් ඒක මොකද්ද කියලා බලපුවාම අතපය පේන්නේ නැහැ සුදු රෙද්දේ වහලයිද උඩින් නම් පල්ලෙහාට. අඟපසක එකක්වත් වෙනව පේන්නේ නැහැ. බැලුවාම පේන්නේ එකම සුදු කුරුණක් වගේ. මෙන්න මේ වගේ චතුර්ථ ධානයට වත් වෙච්ච කෙනාගේ ශරීරය දීප්තිමත් සුදු එළියකින් වැහිලා. තමන් හිතලා බලනකොට තමන්ගේ අඟපසක වෙනම දැනෙන්නේ නැහැ. එකම එළියක් හැටියට දැනෙනවා. එකම සුදාක් හැටියට දැනෙනවා. මෙන්න මේ ආකාරයටපත් වෙනවා චතුර්ථ ධානය. මේ ලෞකික ආනාපාන සතියෙන් වේවා චතුර්ථ ධානයට ආව නම් ওই ලක්ෂණෙ ඉන්න ඕනේ. දැන් මේ මම දන්නේ නැහැ කොහොමද කියලා තියෙන්නේ කියලා. නමුත් එයා කියන්නේ මොකද්ද? ආනාපාන සති භාවනාවේ චතුර්ථ ධානයේ ධානය වැඩිලා ඇතනම්. ඒක ආර්ය ධානයට හරවගන්නේ කොහොමද කියලා යහන. ඉතින් ධානය කියන්නේ මොකද කියලා විග්‍රහ නොකරන එහෙම අර ඔළුව කිලි වැටෙන එකක් ළඟින් ඉඳන් ඒක මේ විදර්ශනාවට නගන හැටි යහන හිත ගන්න එහෙමයි ප්‍රශ්නේ පිළිතුරු ගන්න බලාපොරොත්තු වෙන්නේ. එයා ඕක තේරුම් අරගන්න නැහැ මොන ධානයද කිව්වොත් ධානය ලැබිලාද? ඒ ධානය ලැබිලා නම් හරි. එනනම් ඒ ධානයේද බුදුරජාණන් වහන්සේ වෙන ධානය ලැබුණා නම් ඒක විදර්ශනාවට හරවා ගන්න හැටි කියන්නේ. මම දන්නේ අනිත් කියලා මම දන්නේ එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට බතහැනීම වෙන ධානය ගැන මට කියන්න බැහැ මත කරන්න එහෙම එකක් මම දන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්න බුයාතිය ධානයෙන් චතුර්ථ ධානයටපත් වෙලා ඉන්නවා නම් යම් කෙනෙක් එයා ඇස් දෙක පියාගෙන ධානයට සමවැදුනහම එයාට ශරීරයක් වෙනම තියෙන අතට පේන්නේ නැහැ. හරියට අපිට අකින අත්දකින්න හැටියට. ඔය සුදු පාට දීප්තිමත් ටියුබ් ලයිට් එකක්. කෙලින් අතර හැරෙව්වොත්. ඔය කුංචි එකක් නෙමෙයි. මිනිහෙක්ගේ කඳ තරම් ලොකු ටියුබ් ලයිට් එකක්. උඩ අතර හරවලා කෙලින් තිබ්බොත්. ඒක තියෙන්නේ කොහෙද බලපුවාම කැන්පත් වෙලා තියෙන දෙයක්වත් දැනෙන්නේ නැහැ. ආකාශයක හරි ආකර්ෂණයට බැඳිලා නැති නිදහස් තැනක එහෙම කුරුණක් වගේ නැත්නම් අර විදිහට කියන ආලෝකමත් ටියුබ් ලයිට් එකක් පත්තු කරලා තිබ්බා වගේ. වෙන මොකුත් අකපසක අතපය මොකුත් පේන්නේ නැති. මෙන්න මෙහෙම නිශ්චල සමාධියක් එකලා. ඔන්න ඔය ස්වභාවයේ ප්‍රභාස්වරත්වයක් මතුවෙනවා. අන්න එහෙම මතුණා. අනාවේ ධානයේ ස්වභාවය මොකද මේක කොච්චර සාන්තද මේක කොච්චර ප්‍රණීතද කියලා. ඉන්හා සාන්ත වූ ප්‍රණීත වූ යමක් දකින්න නැතුව ඒකේ හිත බැඳිනවා චන්දරාගයෙන්. චතුර්ථ ධානයේ චන්දරාගයෙන් හිත බැඳිලා ඉන්නවා නම් ඒක අනාර්ය දහනක්. එහෙනම් ඒකේ චන්දරාගය දුරු කරගත්තොත් ඒක ආර්ය දහනක් වෙනවා. එහෙනම් ඒකේ චන්දරාගය දුරු කරගන්න මොකද්ද කරන්න ඕනේ? අපි ඔක ස්කන්ධ පහට බෙදන්න ඕනේ. මේ පේන රූපාකාරය මොකද්ද? ශරීර රූපාකාරය නෙමෙයි. අර ආලෝකයෙන් හටගත්ත එකම රූපාකාරය. මෙතන ක්‍රියාත්මක වෙන රූපස්කන්ධයයි. අනේ රූපස්කන්ධය දැක්කා. මෙබඳු සුවේකින් මේක දැනෙනවා. මේම ආකාරයි කියලා නිදහස් ආකාරයකින්, නිශ්චල ස්වභාවයකින්, ආලෝක ස්වභාවයකින් නැත්නම් තනි සුදු ස්වභාවයකින්
මේ ආකාරයට වැටහීමක් වෙනවා. දැනෙනවා. අන්නේ දැනෙන වේදනා ස්කන්ධය. ඒ දැනෙන ස්වභාවයේ මේ සුද මෙන්න මෙච්චර උසයි මහතයි. මෙන්න මෙච්චර ප්‍රමාණයක වට ප්‍රමාණය නැන්න වට ප්‍රමාණය මෙහෙමයි. හැඩරුව මෙන්න මේ ආකාරයි. ඒකේ ස්වභාවය හඳුනා ගන්නවා. ආකාරය හඳුනන එක සංඥා ස්කන්ධය. ඒක හරි සාන්තයි ප්‍රණීතයි මේක ඉඳන් කොච්චර හොඳද? එහෙම තත්ත්වයකටපත් වුණාම කොච්චර සැනසෙල්ලද? ඒ තුල මට ඉඳත් නම් ඒ තුල පවතින්නත් නම් මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා චේතනා සහිතව. මෙන්න මේක සංඛාර ස්කන්ධයටයි. අන්නේ දැනුම් සම්පින්දනේ පිළිබඳ මතු බලාපොරොත්තු තියාගෙන. ඒ බලාපොරොත්තුවේ බැඳී හැදී ඒක ඇසුරු කරගෙන ඒ ටිකෙම අර රූපාකාරී දැනෙන වේදනාකාරී හැදිරෙන සංඥාකාරී ඇති කරගන්න ඉක්ලන් ප්‍රියමනාපේ සංඛාර ස්වභාවය ওই ටික සියල්ලම කැටි කරගත්තා වූ දැනීමටපත් වෙලා. ඒ දැනීම ස්වභාවය තුළ පවත්වන්න හිතෙනවා නම් ඒක විඥාන ස්කන්ධය. මේ ස්කන්ධ පහනේ යම් රූපස්කන්ධයක් හටගත්තා නම් මේක සංකතයි. අහම්බෙන් හටගත්තේ නැහැ හේතුවකින් හටගත්තා. ඊට පල්ලෙහා තියෙනවා හොඳ නැහැ කියලා. ඒව අත්හැරුණාම ඇති වෙන සුද්ධ පවිත්‍ර ස්වභාවය මේකයි. අන්න ඒක හොඳයි කියලා හිතාගෙන ඉන්නකොට ඔය රූපස්කන්ධයේ සදාහටම හටගෙන තියෙන පවතින එකක් නෙමෙයි. එතෙන්ද හිත තියලා ඒ ප්‍රියමනාප වශයෙන් මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන මොහොතක් පාසා ගොඩනගින්නා වූ චිත්තජ රූපේ තමයි ඔය රූපස්කන්ධය. එහෙනම් මේක ආත්මයෙන් හටගත් එකක් නෙමෙයි. හේතුවකින් හටගත්ත ඵලයක්. සංකතයක් හටස් වෙච්ච එකක්. අසංකතයක් නෙමෙයි. රූපේ සංකතයි. එහෙනම් මේ පේන ප්‍රියමනාපය කියලා මම හිතා ඉන්නේ මේ පේන රූපාකාරයේ සංකතයි පටිච්ච සමුප්පන්න. මේක ප්‍රියමනාපයි කියලා එහි බැඳිලා ඒ නිසා ඒ තුල යලි ගොඩනගන හිතා ගැනීම නිසා ඒකෙන් පටිච්ච සමුප්පන්නවයි නිපද වෙන්නේ. ඒක හොඳයි කිව්ව එක ඒක තියෙන අවිද්‍යාව. ඒක හොඳයි. මේක තමයි දැනතුම. මේක තමයි අග්‍ර. මේක තමයි නිවීම. මේක තමයි ශ්‍රේෂ්ඨ කියලා අදහසක් ගත්තා නම්. පැවැත්මක් හොඳයි කියලා ගත්ත එක ඒකේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා ඒ පැවැත්ම හොඳයි කියන නිගමනය අහක් කරන්න බැරි නිසා. හොඳ දේ නිපදවන්න හොඳ දේ යලි ගොඩනගන්න හිතක් පහළ වෙලා යලි ගොඩනගෙන මානසිකත්වයේ උදා වෙනවා. මෙන්න මේ සංඛාරය තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒ සංඛාරයේ පිළිබඳ සංඛාරයෙන් ගොඩනගින්නා වූ ස්වභාවය පිළිබඳ බලාපොරොත්තු වෙයි. යලි එතන හිත ගොඩනගන්න හිතනකොට. අන්නේ හිතත් එක්කලා ගොඩනගිනවා සංඛාරපත්‍ය විඥාන. අන්නේ විඥානීයට ගෝචර වෙන්නා වූ නාම රූපේ තමයි. අර සුදු පාටක අඟපතක නැති හරියට සුදු රෙද්දකින් උඩේ යට වහලා තීව්‍ර කෙනෙක් හිටගෙන ඉන්නවා නම් අන්නේ වගේ ස්වභාවයෙන් ඒ වැටෙන එකක් තියෙනවා. ඒකම හොඳයි ඒ රූප ස්වභාවය සාන්තයි ප්‍රණීතයි කියලා හිතේ ඉන්නකොට. ඒ විඥානීය බැහැගත්තේ අදහස නිසා විඥානපච්චා නාම රූපං කියලා ඒකම බහිනවා. දැන් මෙතන ඇත කන දිවනාදී ශරීරය කියන ආයතන පහ පේන්නේ නැහැ. ස්පර්ශ නැහැ ඒවත්. දැන් මේ මන ආයතනයත් එක්ක තියෙන ස්පර්ශයක් නෙදී. අන්නේ ස්පර්ශය ආවන කාය ආයතනයට සම්බන්ධයි. නමුත් මිනිස් කාය ආයතනෙ නෙමෙයි. ඒක රූපාවචර කය. අන්නේ රූපාවචර කාය ආයතනෙ අබ්‍රහම ඒතකොට නාම රූපච්ඡ සලආයතන කියලා අන්නේ කාය ආයතනෙ නැගී. ඔක හේතුඵලයක් වශයෙන්මයි නැගී. අන්නේ නැගිච්ච නිසා තමයි ඒක යලි ස්පර්ශ කරලා. මේ විබඳු එකක් නේ විබඳු ස්වභාවයන් කියලා ස්පර්ශ කරන්නේ. සලආයතන පත්‍ය පස්තු. ඒකේ දැනෙන සුඛ වේදනාව. දැනෙනකොට කියනවා ආංගී ස්පර්ශයෙන් පස්සපත්‍ය වේදනා. ඒතර මේ වේදනාව නිසා ඇති වෙන්නේ මොකද්ද? සංහා නෙමෙයි. සංහා කරන්නේ අරගෙන හැදෙන්නේ ප්‍රසාදය. මේක ලෞකික කුසලයෙන් හටගත්තේ ප්‍රසාදය. වේදනාපත්‍ය පසාදෝ. ප්‍රසාදය හට ගන්නවා. ඒ ප්‍රසාදයේ ඉන්දින බුදුපත් වේ යලි කොට නැගින. ප්‍රසාදපත්‍ය අදිමොක්ඛ. අදිමොක්ඛපත්‍ය භව චතුර්ථ ධානය භාවීකපත් වෙනවා. ඔහු දැන් චතුර්ථ ධානය භාවයේ ඉන්නේ. භවපත්‍ය ජාති කියලා චතුර්ථ ධානයෙහිම යම් જાතියක් ඇද්ද? ඒ જાතිය පටිච්චසමුප්පන්නව සංකතයක් වශයෙන් ගොඩනගා ගන්නවා. දැන් මේක ගොඩනගාපු එකක් මිසක් වෙන එකක් නෙමෙයි.
ජාතිය පහළ වුණා නම් හේතුපත්ේ නම් පහළ වුණේ ජරාවට මරණයටපත් වීම වළක්වන්න බෑ. ජරාව කියන්නේ ඒක ගෙවිල යාම, මරණය කියන්නේ ඒක වෙනසිය. එහෙනම් මොහොතක් පාසා ගෙවෙනකොට වෙනසෙනකොට ඕක ගොඩනගෙනවා අපි ඒක සූක්ෂමව බැලුවේ නැති නිසා. අපිට තේරෙන්නේ නැහැ මේ සදාතනික දෙයක් විදිහට පේන අවිද්‍යාව වෙහිලා තියෙනකොට එහෙමයි පේන්නේ. නමුත් ඔය අවිද්‍යාවෙන් තොරව මේක යථාර්ථයේ ඔය විදිහට සංකතයි පටිච්චසමුප්පන්නයි කියන්නේ මොකද්ද කියලා. කොහොමද සකස් වෙන්නේ? ඕක බලනකොට නුවණ මොරලා ගිහිල්ලා පේන්න පටන් ගන්නවා. මම තත්පරයක් තුළ හිටියානම් ඒ විදිහේ ආකාරයේ දැකලා ආකාරයේ ගොඩනගාගෙන. ඒ තත්පරයක හේතුවෙන් ගොඩනැගිච්ච එක තුලයි හිටියේ. ඊළඟ තත්පරේ ඒ හේතුව ගෙවිලා ඉස්සෙල්ලා ඉතින්. එහෙනම් ඊළඟ තත්පරේදී බඳු ඵලයක් ඕනනම් හේතුව ඊළඟ තත්පරේ ගොඩනගා ගන්න ඕනේ. ගොඩනගුවොත් තමයි ඊළඟ තත්පරේ ඵලයේ වශයෙන් ඉපෙන්නේ. ඒක ඒකට ඉවරයි. තව තත්පරයක් එහෙම ඉන්න ඕන නම් හේතුව ක්‍රියාත්මක කරනවා ඊළඟ තත්පරේ. ඒතොර හේතු ඵලෙ නැගිලා ඉතින් ආයි පියේ. එහෙනම් ඊළඟ තත්පරේ හේතුවෙන් ඊළඟ පිනේ. ඔය ක්‍රමයේ ඇරින්ද සදාතනික පිළිදෙව් මෙබඳු රූපස්කන්ධයක් නැහැ කියලා දකින්නකොට. එහෙනම් මේක මොහොතක් පාසාම හදනහන ගානේ මොකද වෙන්නේ? බිලි බිලි යනවා. ඡේ වෙවි යනවා. ඒ ඡේ වුණා නම් මොකද්ද වෙන්නේ? ඒ જાතිය ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. ශනික මරණේ ශනික පැහැරීම සහ ශනික මරණය. ඒක නැති වෙච්ච හින්දා නේද මට නැවත හදන්න ඕනේ වුණේ කොහොමද හින්දා. එහෙනම් මං හොඳයි කිව්ව එක නැති වුණා නම් මට සැනසෙල්ලක් එනවා. හදාගත්ත එක පැවතුනේ නැති නිසා සැනසෙල්ලට ඉන්න බැරුවම මම යලි උත්සාහ කරලා ගොඩනගා ගන්නවා. නොනවත්වා කරන උත්සාහයක් වීර්යයක් මෙතන තියෙනවා. උත්සාහ කරනවා වීර්ය කරනවා ගොඩනගන එක වෙනසිලා යනවා. ඊළඟ තත්පරේ ඕන ඊළඟ තත්පරේ උත්සාහයෙන් වීර්යයෙන් මනසෙන් ගොඩනගනවා. ඒක එතන වෙනසිලා යනවා. ඊළඟ තත්පරේ තෝරන උත්සාහයෙන් වීර්යයෙන් මනසෙන් ගොඩනගනවා. ඒක ඊළඟ තත්පරේ මේකට ඒක වෙනසිලා ගියා. එහෙනම් මේ தත්ත්වය හොඳයි ප්‍රියයි මනාපා කියලා ගන්න තාක්කල් මට උත්සාහයෙන් වීර්යයෙන් නිදහස් වෙන්න බෑ. ඒ චතුර්ථ ධානයේ රූපස්කන්ධයේ ගොඩනගෙන උත්සාහයේ වීර්යයෙන් අවස්ථන්න බෑ. නැතොත් ඉවරයි. එහෙනම් මට හැඟවි තිබුණත් මේ උත්සාහයේ වීර්ය නිරන්තරයෙන් මාළං ක්‍රියාත්මක වෙන්න ඕනේ. යමකට උත්සාහ කරනවා නම් වීර්ය කරනවා නම් ගොඩනගන එක කිසිම හරියක් නොවි ගෙවිලා යනවා. මම කරන උත්සාහයේ වීර්ය ප්‍රතිඵලය මොකක්ද? ගොඩනගන්න උත්සාහයක් වීර්යයක් නොකරනවා ගොඩනගෙන මොකුත් නොදී කුස විඳාවයි ගෙවිලා යනවා. ඉතුරු කරපු හරියක් නෑ. තවදුරටත් ගොඩනගනවා නම් උත්සාහය විදියලා ගොඩනගෙන කරනකේ මේ මොහොතේම ගෙවිලා යනවා. ගෙවිලා ගිය එක මට ඉතුරු කරපු හරියක් නෑ නැවත ගොඩනගපන්. ගොඩනගාත් උඹට ඉඩක් නෑ. කියන අදහස තමයි යෝගින් තියෙන්නේ. ගොඩනගාපු රූපස්කන්ධයේ විවිධාරණට නෑ. යලි එකක් ගොඩනගා ගන්න. ඒක ගොඩනගපුවාම ඊළඟ සත්‍යයක ගෙවිලා යනවා. ඒ ගෙවිලා යන රූපස්කන්ධය අදහසක් දෙන්නේ නෑ. මම ඔබට පිළිසන්නට ඉන්නවා ඊළඟ ගොඩනගා ගන්න කියලා. ගොඩනගාගෙන නැහ නිකන් හිටපන්. ගොඩනගවන වෙන්නේ නැහැ. කිසිම හිතක් ඇති එකක් නෙවෙයි ඒ රූපස්කන්ධය. ඒ රූපස්කන්ධයේ සත්‍යයක් නෙවෙයි. උදව් උපකාර කරන ඉන්න එකෙක් නෙවෙයි. පුද්ගලයෙක් ඉදර නැහැ. හේතුවක් නිසා ගොඩනගිච්ච හේතුවේ ශක්තියෙන් ඵලය මතුණා. හේතුව ගෙවිලා යනකොට ඵලය ගෙවිලා යනවා. ඉතුරු වෙන්නේ නැහැ. නෑ ගොඩනගාපදී අපිට පිළිසරණ දෙන්නේ නැහැ. පිළිසරණ නොදෙන දෙයක් අපි ගොඩනගනවා. මේක නේද මේ ක්‍රියාවලිය. එහෙනම් මෙතන ගොඩනගන්නේ දුකක්ම ගොඩනගුවා, හරයක් නැති දියා ගොඩනගුවා. ඉතුරු වෙන එකක් නැහැ කියලා ඔන්න ප්‍රඥාවක්ම තියෙනවා. දහම් ප්‍රඥාව. දහම් නෝනට මෙන්න මේක දැක්කහම මොකද වෙන්නේ? මම මේ හොඳයි කියලා හිතා හිටියේ මෙහෙම අසාර දෙයකටද? මෙන්න මේක දකින්න. මෙහෙම අසාරත්වයක්ද මම මේ හොඳයි කියලා මෙච්චර කල් හිතා හිටියේ. බුදු පියාණන් වහන්සේ මේක බලන් දේශනා කරන ක්‍රමයට බලපුවාම මට ඇත්ත පෙනුණා. මේක හොඳ එකක් නන්නේ. හොඳයි කියලා ඇලෙන්න වටිනා එකක් නෙමෙයි කියලා දැක්කහම එහියම් තණ්හාවක් තිබුණා නම් උපාදානයක් නැහැ. ඒ උපාදානය බැඳීමක් තිබුණා නම් ඒ බැඳීම ඉවරයි. චන්දරාගයක් තිබුණා නම් ඒ චන්දරාගය දුරු වෙනවා. ඊට පස්සේ ඔහු දකින්නවා. චතුර්ථ ධානය කියලා දුකක්ම කොට නගනවා මිසක් සැපක් කොට නගන්නේ නැහැ කියලා. එහෙනම් ඒක මොකද්ද ඒතර වෙනස තියෙන්නේ? ඊට මෙහා ඉඳලා මහ දුක ගොඩනගනවට වඩා මේකේ පොඩි දුක ගොඩනගනවා. මහ දුක ගොඩනගන්න වෙන මහන්සිය වල පොඩි දුක ගොඩනගන්න එකේ මහන්සිය අඩුයි. ඒ නිසා මට වෙන එකක් කරන්න නැති හින්දා
මහ දුක අත්හැරලා පොඩි දුක කොට නගනවා. කැප කොට නගනවා කියන දෘෂ්ටිය තියුණා නම් ඒක ඉවරයි. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මහ දුකෙන් ඉවත් වෙන්න ඕනේ නිසා පොඩි දුක කොට නගනවා මිස. ධානය ඉවර වෙන්නේ නැහැ. ධානයෙම පවතිනවා. අදහස චන්දරාගයෙන් මිදුණා. අවුවේ ඉන්න බැරි හින්දා ගස් හේවනකට යනවා මිස. ගස් හේවනේ උෂ්ණ වාතය හමනවා. අර අවුවිතය ගියේ දූවිලි කුණාටු වෙනවා. ඒවට මුණ දෙන්න වෙනවා. හැබැයි ගහමුලට යනවා. මොකද? ඊට වඩා හැර නිසා අවු. ගහමුල හොඳින්ද ගියා නෙමෙයි ඊට වඩා පොඩ්ඩක් සැලසුමින්ද ගියා. එහෙනම් ගහමුලට ගියේ ගහමුල ඉන්න බලාපොරොත්තු වෙන හොස් හොඳයි කියන බලාපොරොත්තු වෙන්නේ. අරිට වඩා මේක හොඳයි. අරිට වඩා දුක මේකේ අඩුයි. මෙන්න මේ අදහසින් ලෝකේ දකින්න පටන් ගත්තාම තමයි චතුර්ථ ධානයේට ගියාම කාම ලෝකයේ කාම 10න් විදිනට වැඩි. එතන උත්සාහයේ වීර්යයේ වෙහෙස විදිනට වැඩි. මේ පොඩි දුක තියෙන දේ ඊට වඩා හොඳයි. ඒක හොඳින්ද හොඳයි නෙවෙයි. මහ දුකට වැඩි මේකේ සැලසුමක් තියෙන අර දුක එතන නැති නිසා. මෙන්න මේ විමුක්ති සුවේ දකින්න. විද්‍යාමානයේ චතුර්ථ ධානයේ විමුක්ති සුවයක් නැහැ. එතෙන්ට ගියාම අපේ විමුක්ති සුවේ මොකද්ද? ඊට මෙහා කාම පරිදාහයන් දැවි දැවි හිටපු එක මහ දුක 10ක්. ඒ 10 මෙතන අන්නේ ටික විමුක්ති සුවේ. එහෙනම් විමුක්ති සුවේ දකින්නේ පවතින දේ තුල නෙමෙයි. එතෙක් විදලා හිටන් අත්තරින් වැලී මිදීගේ දුකෙන් නිදහස් වෙච්ච ප්‍රමාණය විමුක්ති සුවේ. චතුර්ථ ධානයේ විමුක්ති සුවේගේ චතුර්ථ ධානයේ විද්‍යාමාන වෙන චතුර්ථ ධානයේ පංචස්කන්ධයේ විමුක්ති සුවයක් නෙමෙයි. චතුර්ථ ධානයට කියම් පංචස්කන්ධයක් ඇද්ද? කාම ලෝකයේ පංචස්කන්ධයක් ඇතුලේ විදින 10ක් දුකක් ඇත්නම් ඒ තෙරපීමක් ඇත්නම් වේදනාවක් 10ක් ඇත්නම් පිළීමක් ඇත්නම් ඒක එතරනේ. ඒක හොඳ එක නෙවෙයි. හොඳ එක කියලා ගත්තොත් එහෙම නිවන නෙවෙයි. නිවන් දැකලා නැහැ. නිවන තේරුම් ගන්න නැහැ. නිවන තේරුම් ගත්ත කෙනෙක් කාර්යයක් වුණා නම් දකින්නවා. ඒක හොඳ එකකින්ද ඉන්නවා නෙවෙයි. අර තියෙන දුක එතන නැති නිසා ඒ දුකෙන් නිදහස් බව දැක දැක ඉන්නවා. හැබැයි ඉන්නේ කොහොමදයි කියලා ගත්තොත් එහෙම නිවනේ මේ පිටදී යක ඔහු හිතගද. ලෝකයේ හිතබඳින තාකල් ඔහු නිවනේ නැහැ. නිවන දැකලා නැහැ. ඔන්න ඔහොම දැකින්න පටන් ගත්තා නම් මේක වැඩි කල් යන්නේ නැහැ නිවන දකින්න. ඔය ක්‍රම හටා පොඩ්ඩක් දැනගත්තා නම් ඔතන පටාගෙන මුළු පැවැත්මමයි ඔය ක්‍රමයට. නේව සංඥා නා සංඥා ඇතර කියන ඒකමයි මේ ඔය ක්‍රමයට. එහෙනම් ඉතින් දැනගන්න තියෙන මුළු ලෝකයේ තුල කාම රූප අරූප තුන් ලෝකෙම අල්ලන්න වටින දෙයක් නැහැ. දුකෙන් තොර දෙයක් නැහැ කියලා දැක්කට පස්සේ. එකින් එකට දුක් අඩු කරගෙන ගිහිල්ලා අන්තිම දුකින් නිදහස් වෙච්ච දාන දුක නිරෝධ කරා. ඒ දිහා නිරෝධ කරන්න උත්සාහයක් වීර්යයක් නැත්නම් නිරෝධ සමාපත්තියෙන් හැර සමාධින සමාපත්තියක් නැහැ. ඒක තමයි හිතකින් කරන්න පුළුවන් උපරිම නිවන්ට යාම. එතෙන්ට යන පුද්ගලයෙක් එතෙන්ට ගියා නම් නිරෝධ සමාපත්තිය හිතියත් නිරෝධ සමාපත්තියෙන් ආපහු ආවට පස්සේ දකින්න. මොනවද නැති වුනේ මොනවද ඇති වුනේ ඉතුරු වුනේ. කර්ම ශක්තියෙන් ගොඩනගෙන යම් ක්‍රමයක් ඇති වුණා විපාක ස්කන්ධයක් ඇති වුණා ඒ පොඩ්ඩ ඉතුරු. ගොඩනගාපු යම් සංඛාරයක් ඇති වුණා ඒක නිරෝධ කරා. ජීවත් වෙ ඉන්නවට කරන්න පුළුවන් තියෙන ඔච්චර. සංඛාර නිරෝධ කරගත්ත හැකි විපාක නිරෝධ කරන්නේ කොහොමද? විපාක නිරෝධ වෙනකන් ඉන්න ඕනේ. ඒක කවද සිද්ධ වෙන්නේ? යම් දවසක විපාකස්කන්ධය කියලා ඔය අනුසංදේශ නිර්වාණය කියලා මරණ දවසක් කි අනිදාට මේ ජීවිතය අවසානයේ ගත හිත කෙලවර වෙච්ච දාට යලි කොටනගෙන සංඛාර නැති නිසා සියලු දුකෙන් නිදහස් වෙලා ඒක දැනගෙන සංඛාර නිරෝධ කිරීමේ තනසිල්ල දැනගෙන ඒ සඳහා උත්සාහයක් වීර්යයක් කරන විහිදක් බලාපොරොත්තු වෙන්නේ ලැබෙන අවස්ථාවක් වුණොත් එතෙන්ටපත් වෙලා ඒ తాවකාලික ජීවත් වෙලා ඉන්න කාලේ සියලු සංඛාර දුක් වලින් නිදහස් වෙලා ඉන්න. සංඛාර දුකින් නෑ ගොඩනගෙන සංඛාර දුකින් නිදහස් වෙලා ඉන්න. යම්කි පැවැත්මක් ඇති කරන්නා වූ සබ්බේ සංඛාරා කියන තැන වෙන්නේ. හිතනේ මුළු ලෝකෙම සකස් වීම නිසා සංඛාර කිව්ව අදහසු පෙන්නපු යමක් ඇත්නම්. ඒ පොඩ්ඩ ඉතුරු බව දන්නවා. අන්නේ සංඛාරයේ ඉතුරු නිසා ඒක මරණාසන්න මොහොතේ ඉවර වෙන්නේ. එයින් එහාට යයි જાතියක් ගොඩනගෙන හේතු නැති නිසා සියලු සංඛාරයෙන් නිදහස් වෙන්න ඉඩට ගිය එක දකින්න. ඒක දැකලා යන්න පුළුවන් තුරු ගිහිල්ලා ලැබෙන අවස්ථාවක ඒ සැනසුම අත්දැකලා ඉන්නවා. අත්දැකලා පස්සේ චන්දරාගෙන් ඊට වල්හැ බැඳිලා නැහැ. කොච්චර කරදරුණා කොච්චර දුක් වුණත් දුකක්ම බව දන්නවා, කරදරයක් බවම දන්නවා. පැවැත්ම තියෙන කව වෙන කරදරයක් නැහැ. පැවැත්මට ආධාර දේවල් නිසා ඒවා උපේක්ෂාවෙන් විදදරාගෙන ඒ කටයුතු කරමින් කී දෙනෙක් නොවැළි නොබැදී තමයි කටයුතු කරමින් ජීවත් වෙන්නේ. මෙන්න අරිහතුන් වහන්සේගේ චන්දරාගෙන් නිදහස් වුණු ක්‍රියාකලාපය. මෙන්න මේ ක්‍රමයට කටයුතු කෙරෙන්න ඕනේ. එහෙනම් යම් රූපස්කන්ධයක හැටි මෙහෙමයි කියලා දැනගත්තා.
ඒ රූපස්කන්ධය ගොඩනගපුහා ඒ පිළිබඳ ගෝචර වෙච්ච ඒක අතුරු කරපු ඒක ස්පර්ශ කරපු ඒ රූපය ස්පර්ශ කරපු නිසා හටගන්න වේදනාවක් ඇතනම් පස්සපච්චා වේදනා කියේ. ඒ වේදනා ස්කන්ධය. එහෙනම් වේදනා ස්කන්ධයේ මූලික වෙච්ච රූපස්කන්ධය හරයක් නැත්නම් අසාරණ. අසාර රූපස්කන්ධයේ ස්පර්ශ කිරීමෙන් දැනගන්නා වූ දැනීමක් නැත්නම් ඒක කොහොමද සාරවත් වෙන්නේ? මේ වේදනාවත් අසාරණ, මේ වේදනා ස්කන්ධයත් අසාරයි. අසාරවන රූපස්කන්ධයේ හැඩරුවක් දැක්කම ඒ අසාර හැඩරුව කොහොමද යහපත් වෙන්නේ? සාරවත් වෙන්නේ. එහෙනම් ඒ සංඥා ස්කන්ධයත් අසාරයි. ඒ බඳු අසාරවන්නා රූපස්කන්ධයක් අල්ලගෙන ප්‍රියයි මනාපයි කියලා ගොඩනගෙන බලාපොරොත්තු වෙ ක්‍රියාකලාපයක් තිබුණා. ඒක කොහොමද සාරවත් වෙන්නේ? ඒ සංකාරස්කන්ධයත් අසාරයි. එහෙනම් ඕකෙ මට හිත පිහිටවාගෙන යලි යලි පවත්තන්න බලාපොරොත්තුවක් තිබුණා නම් ඒකත් අසාර බලාපොරොත්තුවක් මිසක් එහෙම හිත පිහිටවා ගන්න චන්දරාගෙන් බැඳිලා වටනා දෙයක් ඒක නෑ කියලා දැක්කහම ඒ විඥානස්කන්ධයත් අසාරයි. නෑ අසාරත්වයක් නේද ගොඩනැගුණා මිසක් සාරත්වයක් ගොඩනැගිලා නෑ ලෝකේ කියන්නේ දැක්කට පස්සේ චන්දරාගෙන් නිදහස් වුණාම ධානයේ තියෙනවා චන්දරාගෙන් නිදහස් වෙලා ආර්ය ධානයක් වෙනවා. ඔය ධානාංග වෙනෙහි කරලා නිවන් දකින්න හැටි. ඔය ක්‍රමයේ ධානාංග වෙනෙහි කරන්න ඕනේ. ඉතින් දැක ගන්න ඕනේ අර ඔළුව මුල හිවි වැටෙන එක එහෙම චතුර්ථ ධානය කියලා කියනවා වහාම ඉවත් වෙලා එක බුදුරණන් වහන්සේ දේශනා කරු චතුර්ථ ධානය ලබා ගන්න ඕනේ ධර්ම මාර්ගය අනුගමනය කරලා. ඉතින් ඔය ඔළුව උඩ හිවි වැටෙනවා කියන එකේ හිඟා බුදුරණන් වහන්සේ දේශනා කරන නමුත් දැන් බොහෝ ප්‍රචලිතයි. අපි චතුර්ථ ධානයට ගිහලා ආකාසානංජය කියනවා හදිසියෙන් කියාගෙන යන අපේ රක්කයි. බලපුවාම ලබලා තියෙන්නේ අර පැවතිලි. ඉතින් ඒක බුදුරණන් වහන්සේ කිසිදෙනෙක් දේශනා නොකරපු දේවල් අරගෙන මුලාවටපත් වෙන්නේ නැතුව නියම ධර්මානුකූලව අපි එතෙන්ට එන්න ඕනේ. ඇවිල්ලා ධානය තේරුම් ගන්න ඕනේ. ධානයටපත් වෙන්න ධානයට අලුම් කරන්නේ නැතුව ධානයටපත් වෙන්න ඕනේ. ධානයේ චන්දරාගයෙන් නොබැඳී යථාර්ථය දැනගන්න. මුලින්ම යථාර්ථය දැනගත්තා නම් මේ ලෝකේ තියෙන සියලුම රූප, සියලුම වේදනා, සියලුම සංඥා, සියලුම සංකාර, සියලුම විඥාන අසාරව ධර්මානුකූල දැක්කා නම් දැක්ක කෙනා හැවටෙන්නේ නැහැ. එයා ධානය ලබනකොටම ඒ චන්දරාගයෙන් තොර වූ ධානය ලබනවා. නිසා එයාගේ ධානය ආර්ය ධානයක්ම වෙනවා. එතෙන්ටපත් වෙච්ච නැති කෙනෙක් ධානය ලැබුවොත් තමයි ලෞකිකත්වයේ හිත බැඳිලා යථාර්ථය දකින්න නැතුව ඒක චන්දරාගයෙන් බැඳිලා ලෞකික ධානයක් බවට පත් කරගන්නේ. මේක දකින්න ඕනේ.